බුදු පියාණනි ඔබේ පාද කරනිමි පිණිපා පියට මිහි කත සනහා බැලු බැලු නෙත් සිත් බඳවා දහම් නමවෙන් තිලොවතෙමු බුදු පියාණනි ඔබේ පාද කරනිමි පිණිපා බුදු පියාණනි ඔබේ පාද කරනිමි පිණිපා සසර සයුරතට නෞකාවයි නිමල අමිල මෙත් සිලිලාරයි ලොවේ අනදි ගුණදම් මුහුදයි බුදු පියා මගේ භවේ අඳුර නැසුමිනි පානයි බුදු පියා මගේ භවේ අඳුර නැසුමිනි පානයි ඔබේ මුක්මග හමුවේ ඇදෙමි බැඳෙමි බෑවෙමි බඳේ තිලෝ තිලක සම්බුදු සමිඳේ මම දිවාරයේ ගිලිනහමි නියකෙන්දාරේ මම දිවාරයේ ගිලිනහමි නියකෙන්දාරේ පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අපේ සිස්සතන් සංසුන් වීමට විනාඩියක් මෙත් වඩමු. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් දම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා. නිරෝග වෙම්වා. සුවපත් වෙම්වා. දුකින් මිදෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම මාගේ දෙමාපිය ගුරුවර දූ දරු සහෝදර නෑදෑහිත මිතුරෝද මැදහත් අයද සතුරෝද
අපාද්වීපා බහුපා චතුපා සත්වයෝද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා අනන්ත බුදු ගුණ බලයෙන් දම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප තිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ कोमन प्रेम बिंद हैरला नित करुणा मुदिता दे मुनि गुण सपुरा पिलिवेत मग सरसा सपुरा पिलिवेत मग सरसा සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ දුටු දුටුවන් විනවන පියසේ පුලෙන් ඇතු ඇතුවන් කනහන අද බැතියෙන් නිති කෙරුවන් නම දින උදාර ගුණදම් සිත දැරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ වදනින් ඔප වූ ඉසිකෝ මන්බින්ද සුමගට යොමු උදාර දරුවන් ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ
ඉවත් කළ සුචරිතයෙන් අප නිති ඔබවත් කළ යසසින් දින දින වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා හෝ අපතේ නොයවන්නට සිත කය වේසා වැඩෙහි යෙදෙන්නට සැරසෙමු අද දින සරු කරගන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා රටට දැයට මෙයක් සලසන්නට මිනිස් වගට සැනසීමක් දෙන්නට දිවියෙන් සවියෙන් බල ලැබ ගන්නට හිතා ගනිමු අද සතුටින් ඉන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා ආයිබෝවන් දරු දැරියනි පස්වන ශ්‍රේණියේ විෂය නිර්දේශිත පාඩම් මාලාවන් දහම් පාසලේ පන්ති කාල සටහනට අනුව මින් ඉදිරියට සෑම ඉරිදාවකම
අපගේ YouTube නාලිකාව ඔස්සේ ඉදිරිපත් කරන බව ආදරයෙන් මතක් කරන අතර මෙම අවස්ථාවෙන් විපුල ප්‍රයෝජන ගන්නා ලෙස සඳහන් කරමි. සුබ උදෑසන මේ ඔබේ පළමුවන කාලච්ඡේදයේ ආරම්භයයි. Good morning. This is the beginning of the first period. තෙරුවන් සරණයි පුතාලා සියලු දෙනාටම. අද අපි සාකච්ඡා කරන්න යන්නේ පහ ශ්‍රේණියේ පළවෙනි පාඩම. පාඩමේ නම තමයි අපි දහම් පාසල් යමු. පුතාලා දන්නවා අපි දහම් පාසල පවත්වන්නේ සෑම සතියකම ඉරිදා දවසේ කොහෙදද? පන්සලේදී. එතකොට පුතාලා එදා උදේට නැගිටලා මුහුණත් පාස සෝදගෙන දහම් පාසල් ගෙන යන මල් ටික නෙලාගෙන උදේ ආහාරය අරගෙන පසුව ගැහැණු ළමයි ළමාසාරේනු පිරිමි ළමයි ජාතික ඇඳුණු සැරසිලා දෙමව්පියන්ට වැඳලා දෙමව්පියන්ගෙන් අවසර අරන් තමයි දහම් පාසල් යන පිටත් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා දහම් පාසලට ආවට පස්සේ මුලින්ම පන්සලේ වන්දනාමාන කරන ස්ථාන කිහිපයක් දක්නට ලැබෙනවා. ඒ මොනවාද? පළමුවෙනියට විහෙර වහන්සේ, දෙවනුව බෝධීන් වහන්සේ, තෙවනුව පිළිම වහන්සේ. දැන් අපි සාමාන්‍යයෙන් දහම් පාසල ආරම්භ කරන්නේ කොහොමද? පන්ති පිළිවෙල ළමයි පෝලිං වෙලා අර ඔයාලා උදෙන්ම නෙලාගත් මල් වට්ටි වලට දාලා ඒ වට්ටි ලස්සන්ට හරි ගස්සලා ඒව අරගෙන පෝලිං වල ඉන්න නංගි ළමාලිලා අයියලා අක්කලටත් අත ගස්සලා තමයි බුදුහාමුදුරන්ට පූජා කරන්නේ. ඊට පස්සේ අපි හැමදෙනාම පන්සිල් සමාදන් වෙලා බුද්ධ වන්දනාව සිදු කරනවා. දහම් පාසල කියන්නේ දරුවන්ට යහපත් ගුණාංග හුරු කරන තැන. එතකොට දහම් පාසල තුලින් දරුවන්ට ඇති කරන ගුණාංග පිළිබඳ අපි කතා කරෝති. ඒවා තමයි ඉවසීම, ඒකට එක් වෙලා වැඩ කරන ආකාරය, අන් අයට උදව් කරන විදිය, කළ ගුණ සැලකීම. ඊටත් පස්සේ අපි කලින් කිව්වා වගේ දහම් පාසල තුලින් ධර්මයේ වගේම යහපත් ගුණාංගත් කියලා දෙනවා. එතකොට දහම් පාසලේ සිදුවෙන එකම කාර්යය ඒව විතරද? නැහැ. දහම් පාසල මගින් දරුවන්ට විතරක් නෙමෙයි, ගමටත් සේවාවන් රැසක් සිදු කරනවා. අපි බලමු මේ මොනවද කියලා. ඒව තමයි පෙරහැරවල් පැවැත්වීම, ශ්‍රම දාන කටයුතු, ගිලානෝපස්ථානය, වැඩිහිටියන්ට සැලකීම, පැල සිටුවීම, සීල සමාදානය හා ධර්ම දේශනා පැවැත්වීම. මේවා දහම් පාසල තුළින් ගමට සිදුවන සේවාවන් විතරයි. එතකොට පුතේ දහම් පාසල තුළ සාමාන්‍යයෙන් අධ්‍යාපනික වශයෙන් සිදුවන ක්‍රියාවලිය තමයි පාසලේ වගේම ඔයාට අපි වාර විභාග පවත්වනවා. ඒවයි ලකුණු මට්ටම අනුව ඉහළ පන්ති වලට සමත් කරනවා. ඒ අතර අපි තවත් තරඟ පවත්වනවා. ඒවා තමයි කතික තරඟ, රචනා, දහම් දැන්ම වගේ ක්‍රියාකාරකම් වලටත් යොමු කරනවා. ඒ ක්‍රියාකාරකම් වලින් වඩා දක්ෂතා පෙන්වන අයට තෑගි සහ සහතික පත් දීලා ඔයාලා තව තවත් අපි දිරිමත් කරනවා. දැන් පුතේ ඔයාලා දන්නවද? සාමාන්‍යයෙන් මලක් ලස්සන වුණ තරමින් ඒ මල වටින්නේ නැහැ. සුවඳ තියෙන්නත් ඕන. ඔයාලත් ඒ වගේ තමයි. බාහිර පෙනුමෙන් ඔයාලා කොච්චර ලස්සන වුණත් ගුණධර්ම ජීවිතය තුළ තිබුණේ නැත්නම් බාහිර ලස්සන කිසිම වැඩක් නැහැ. ඉතින් දහම් පාසලෙන් සිදු කරන්නේ මලක් වගේ ලස්සන ඔයාලාගේ ජීවිතයට ගුණධර්ම එකතු කරන එක. කතාවක් තියෙනවා පුතේ, දහම් පාසලක් ඇරියම සිරගෙවල් 100ක් වැසීමක් කියලා. එහෙම කියන්නේ ඇයි දන්නවද? ඒකට හේතුව තමයි දහම් පාසල තුලින්
ඔයාලට සමාජය තුළ ධාර්මිකව ජීවත් වෙන ආකාරය හොඳ ගුණධර්ම ප්‍රගුණ කරවනවා. ඒ ගුණධර්ම ප්‍රගුණ වුණාට පස්සේ සමාජය තුළ කිසිම නීති විරෝධී වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මුළු සමාජයම හොඳ ගුණධාර්මික දරුවෙක් වුණොත් සමාජය තුළ කිසිම නීති විරෝධී ක්‍රියාවලියක් සිදු වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි එක දහම් පාසලක් ආරම්භීම සිරගෙවල් 100ක් වැසීම කියලා හඳුන්වන්නේ. ඉතින් පුතේ මේ කතාවත් එක්ක අදට තියෙන පාඩම අදින් අවසන් වෙනවා. ඔයාලා මේ කියලා දුන සෑම කරුණම තමන්ගේ ජීවිතයට හොඳින් එකතු කරගන්න ඕන. එහෙනම් පුතේ පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ ඔබේ දෙවන කාලච්ඡේදයේ ආරම්භය. This is the beginning of the second period.
ආයුබෝවන් තෙරුවන් සරණයි දුවේ පුතේ. අද අපි කරන්න යන්නේ 8 වෙනි පාඩම. පාඩමේ නම රහත් මෙහෙණක් වීය කේමා. මේ පාඩමෙන් කියවෙන්නේ කේමා රහත් මෙහෙණින් වහන්සේ ගැන. නෙතට රසඳුන වන රුවින් අඩුවක් නොමවන නමින් කේමා වන දියණියක් වී සමග සිද්ගෙන. කේමා කියන කුමරිය හරිම ලස්සන හැමෝගෙම සිද්දිනාගෙන ජීවත් වෙච්ච කුමාරිකාවක්. දඹදිවෙහි මනහර සාගල නමින් පුවතර නගරයෙහි සිරිබර ඈ උපන්නී පවර එනුවර. මේ කුමාරිකාව ඉපදුනේ දඹදිව සාගල කියන නුවර. රජු රජගහ නුවර සැදැහැවත් වූ පින්බර නමින් වී බිම්සර සරණ කරගති අග බිසව කර. මේ ලස්සන කේමා කියන කුමාරිකාව රජගහ නුවර බිම්බිසාර රජතුමා සරණ පාවා ගත්තා. ඒ කියන්නේ විවාහ කරගත්තා. වෙහෙරට වේලුවන දුටුවත් නිරිදු යන එන කේමාව කිසිදින ගියේ නැත ඇසුමට දෙසන බන. මේ බිම්බිසාර රජතුමා දැහැමි රජ කෙනෙක් හින්දා හැමදාම වේළුවනාරාමයට යනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. හැබැයි කවදාවත් මේ කේමා කියන බිසව බිම්බිසාර රජතුමා එක්ක බණ අහන්න ගියේ නැහැ. සිතා තම රුව ගැන අහංකාරව සිතමින තිලකුණු කියා දෙන බුදු හිමිට දොස් නැගී හැමදින. මේ කේමා කියන කුමාරිකාව හුඟක් ලස්සන වුණාට එයා තමන්ගේ රූපය ගැන හුඟක් අහංකාර විදිහට තමයි හිතාගෙන හිටියේ. තමන් හරි ලස්සනයි එහෙම කියලා හිතාගෙන හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැමදේම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණය ගැනනේ. ඒ හින්දා මෙයා කැමති වුණේ නැහැ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යන්න. මෙයාගේ රූපේ හැමදේම නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හින්දා. ගරු කළ බුදුබණට එය මදිකමකි රජුහට උපායක් සිහිකොට යෙදී නිරිඳා නොවී පසුබට. දැන් මේ බිම්බිසාර රජතුමා හැමදාම බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න එහෙම යන හින්දා මෙයාට මදිකමක් වගේ දැනුණා මේ කේමා බිසව තමන් එක්ක එන්නේ නැහැ මේ බණ අහන්න යන්න කියලා. ඉතින් මේ රජතුමා කල්පනා කරා මොකද්ද මේකට කරන්න පුළුවන් කියලා උපායක් යෙදුවා. වේලුවන අසිරිය ගී රසය හා මුසුවිය මුසපත්ව දේවිය උයන් සිරි නැරඹුමට යොමු විය. ඊට පස්සේ රජතුමා කල්පනා කරලා මේ රජතුමා වේළුවනාරාමය ගැන කියවෙන්න ලස්සන සංගීතයක් මේ දේවියට ඇසෙන්න සැලැස්සුවා. ඉතින් ඒක ඇහුවට පස්සේ මේ දේවියට ඕන වුණා මේ වේළුවනාරාමේ අසිරිය බලන්න. ඉතින් මේ වේළුවනාරාමේ සංගීතයේ අසිරිය ගැන හිත මේ දේවිය වේළුවනාරාමේ සිරි නරඹන්න ගියා. සමග සහ පිරිවර උයන් සිරි විඳ මනහර මුනිඳු සනරාමර දුටුව කේමා බලයි නෙතුහර. ඉතින් දැන් මේ විදිහට වේළුවනාරාමේ සිරි නරඹමින් ඉස්සරහට යද්දි කට්ටියත් එක්ක මේ කේමා බිසව දැක්කා බුදුරජාණන් වහන්සේ මේ උයනේ වැඩ ඉන්නවා. කේමාගේ සිත දැන මානය බිඳින රිසියන රූමතියක තරුණ මවා පෙන් වූ සේක විගසින. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවනේ මේ කේමා කියන බිසව තමන්ගේ රූපය ගැන හරි ලොකුවට හිතාගෙන ඉන්නවා කියලා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ මේ කේමා බිසවගේ මානය දුරු කරන්න ඕනි කියලා හිතලා ලස්සන රූමත් තරුණ කෙනෙක් මේ කේමා බිසවට මවා පෑවා. ඒ කියන්නේ එයාට විතරක් පේන්න මෙවුවා. බුදු හිමි ළඟින් සිට පවන් සලනා විලසට පෑ රුව නෙතින් දුට බිසව කේමා විමතියෙන් සිට. දැන් මේ බුදුරජාණන් වහන්සේ ළඟ පවන් සලන කාන්තාවක් ලස්සන කාන්තාවක් බුදුරජාණන් වහන්සේ මැව්වනේ. ඒක දැකපු මේ කේමා බිසව හරිම පුදුම වෙලා ඒ රූපෙ දිහා බලාගෙන හිටියා. බැලුවම දෙවගණකි නෙතු තුටු කරන රූපෙකි සිතුවිලි ජාලයකි ඇයගේ සිත ඇයටම මුලාවකි. දැන් මේ හරිම ලස්සන කාන්තාවක් මේ පවන් සලන්නේ කියලා මෙයා බලාගෙන හිටියා හරිම පුදුමේ. ගෙවුණු සුළු මොහොතක් ඇදහිය නොහැකි දසුණක් නොමැත රූමතියක් එතන දැන් වියපත් නැහැල්ලක්. දැන් මේ විදිහට ලස්සන කාන්තාවක් බුදුරජාණන් වහන්සේ
ගාව පවන්සලනවා. ඊට පස්සේ ඒක ටික ටික වයසට යන රූපයක් බවට පත් වෙලා මහලු කාන්තාවක් බවට පත් වුණා. ඇද වැටුණ විගසින දරදඩු වී සිහසුන් දුටුව ඒ දසුනින් ගල් ගැසුනි කේමාව සැනකින්. දැන් මේ විදිහට ටික ටික වයසට ගිහිල්ලා ඇදගෙන වැටුණා. දරදඩු වෙලා මේ පවන් සලසල හිටිය කාන්තාව. ඒක දැකලා මේ කේමාව ගල් ගැසුනේ කියන්නේ කේමා පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. ලොව හරිම පුදුමයි ඇතිවන සැවම නැති වෙයි. අනියතය නියතයි ඇයට දහමෙහි අරුත වැටහෙයි. මේ ලස්සන රූපයක් වෙලා තියලා දි รา පත් වෙන මහලු කාන්තාවක් විදිහට පත් වෙනවා. මේ රූපය කියන එක නැති වෙනවා. හැමදේම මේ ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා අනිත්‍යයි කියලා මේ කේමා බිසව තේරුම් ගත්තා. දිවි මග බියකරුය රුවනම් නැසෙන සුළුමය. බුදුමුව විවර විය කනනට අමයුරු දහම මුසු විය. මේ හැමදේම නැති වෙනවා කියලා මෙයාට දැන් තේරුණානේ. ඊට පස්සේ එයා බුදුරජාණන් වහන්සේගෙන් බණ දේශනා අහන්න යොමු වුණා. සදහ සිත් බෝමා දහම් රස විඳ නොපමා කෙලෙසුන් සිඳ දමා රහත් මෙහෙණක් වීය කේමා. දැන් ඊට පස්සේ මෙයා හැම බණ අහන්න පුරුදු වෙලා රහත් මෙහෙණක් බවට පත් වුණා. නැන ගුණ විහිදුවා බණ මග ලොවට දෙසුවා. ධන මන සැනසුවා නැනින් අගපත් තෙරණි වූවා. දැන් මෙයා බණ දේශනා අහලා ඊට පස්සේ නැනින් අගපත් තෙරණින්. ඒ කියන්නේ නුවණින් අගතැන්පත් අගතනතුර කේමා තෙරණියට හිමි වුණා. ගුණ නැන දෙක වඩමු දහමට අනුව හැසිරෙමු. ලොවට සිත සලසමු අපිත් කේමා තෙරණි මෙන් වෙමු. ගුණ දහම් වගේම නුවණත් වැඩි දියුණු කරලා ලෝකෙට සෙතක් කරන්න තමයි අපිත් හිතා ගන්න ඕනේ මේ කේමා තෙරණින් වගේ. එහෙනම් පාඩමේ ක්‍රියාකාරකමත් අපි දැන් බලමු. මේ කේමා බිසව බුදුරජාණන් වහන්සේ දැකීමට අකමැති වූයේ ඇයි? අපි දැන් පාඩමේ කිව්වනේ දැන් ඇයි මේ කේමා බිසව බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යන්න අකමැති වුණේ කියලා. ඒක තමයි අහන්නේ. රූමත්ව සිටි තරුණිය ක්‍රමයෙන් දි รา පත්වන බව දුටු කේමා බිසවට ඇති වූ හැඟීම. දැන් මේ අර ලස්සනට පවන් සරසල හිටපු කාන්තාවේ ටික ටික වයසට ගිහිල්ලා අර ඇද වැටුණානේ. එතකොට එයාට මොකද්ද හිතුනේ? ඒක අර කවි පෙළේ කියවුණානේ. ඒක ලියන්නයි තියෙන්නේ. කේමා තෙරණිය පිළිබඳ කතාවක් කරන්න. අපි ඒක දහම් පාසල් ආවහම ඊළඟ දවසේ පුළුවන් වෙලාවක අපි ඒක කරමු. දැන් මේ පාඩමේ අපිට තේරුණා මේ මානෙන් හිටපු මේ කේමා බිසව කොහොමද කේමා රහත් තෙරණින් වහන්සේ වෙනකන් ආවේ කියලා. ඒ වගේ තමයි අපිත් අපේ තියෙනවා නම් අපි දෙයක් අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන්, අපි ලස්සනයි එහෙම කියලා අහංකාර වෙලා ඉන්න හොඳ නැහැ. අපිත් ඒ දේවල් හැම දෙයක්ම නැති වෙනවා. අනිත් අයට උදව් කරන්න ඕනේ අපි පින් දහම් කරන්න ඕනේ කියන තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. මේ බලන්නකො පුහුණුවට තියෙන කවිය. කරල් පැසී යන ඉහළට නැමෙයි ගොයම් ගස් පහළට. ගුණ නැන වැඩි වන තරමට අනිතමානී වෙමු හැම විට. කරල් අර ගොයම් ගස්වල වී ඇට හැදෙද්දි ඒවා පහළට නැමෙනවා බර වෙලා. ඒ වගේ තමයි අපිත් ගුණ නැන. ඒ කියන්නේ අපේ දැනුම වැඩි වෙනකොට අපිත් ඒ වගේ නිහතමානී වෙන්න ඕනේ. අනිත් අයට අපි හැමදේම දන්නවා කියලා හිතාගෙන ඉන්නේ නැතුව අනිත් අයටත් කියලා දීලා නිහතමානී විදියට ඉන්න ඕනේ. බොල් කරලින් පැසුණු ගොයම නොනැමී පවතී උජුවම ගැන නැනගුණ අඩුවන හැමගෙම මානය වැඩි වෙයි නිතරම. හැමදේම දන්නවා මම කියලා හිතාගෙන මුකුත් දන්නේ නැති අය ඉන්නෝනේ. අන්න ඒ අය වගේ තමයි මේ බොල් වී කරලුත්. ඒ වගේ මුකුත් ඇතුලේ නැති හින්දා බර නැහැනේ. පහළට නැමෙන්නේ නැහැ. කෙලින්ම තියෙනවා. ඉතින් ඒ වගේ මානෙන් ඉන්නේ නැතුව දැන් මේ කරල කෙලින් තිබ්බට වැඩක් නැහැනේ. මුකුත් ඇතුලේ නැහැනේ වැඩක් නැහැ. ඒ වගේ තමයි. අපි බොරුවට අපිට දෙයක් බැරි වුණොත් මානෙන් ඉඳලා වැඩක් නැහැ. අපි දන්නේ නැති කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. අපි ඒ දේ දියුණු කරගන්න හිතන්න ඕනේ හැමතිස්සෙම.
එහෙනම් අපි ඊළඟ දවසෙත් අලුත් පාඩමකින් හම්බ වෙමු. තෙරුවන් සරණයි. පෙරවීරිය ඇතත් සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ පෙරවීරිය ඇතත් සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ නරවිරුවන් අපගේ පුතේ ඉදි කළ වැව් බලන් පුතේ නරවිරුවන් අපගේ පුතේ ඉදි කළ වැව් බලන් පුතේ දේපි සවිහිනුයි පුතේ ඒ මහ වැව් බැඳුනේ පුතේ පෙරවීරිය ඇතත් සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ පෙරවීරිය ඇතත් සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ එවන් ලෙයින් උපන් පුතේ සුරුවිරුකම් ඔබට ඇති එවන් ලෙයින් උපන් පුතේ සුරුවිරුකම් ඔබට ඇති දේ උරුමය ඇතිව සිටි මව්බිම දෙස බලන් පුතේ පෙරවීරිය ඇතත් සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ පෙරවීරිය ඇතත් සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ මේ ඔබේ තුන්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the third period. ආයුබෝවන් දුවේ පුතේ. අද මම දූල පුතාලට පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වන්නේ සිදුහත් බෝසතාණෝ බුදු බවට පත් වූ ආකාරය පිළිබඳවයි. රජගහ නුවරට පැමිණි බෝසතාණන් වහන්සේට එහිදී බිම්බිසාර රජ හමු විය. බිම්බිසාර රජතුමා තමන් සමග රාජ්‍ය පාලනයට එක්වන ලෙස ඉල්ලා සිටියේය. තමන් තුළ කම්සැප විඳීමේ ආසාවක් නැති බවත් තමා භාවනාවේ යෙදීමට යන බවත් පැවසූ සිදුහත් තවුසානෝ රජුගේ ආරාධනය ප්‍රතික්ෂේප කළහ. රජගහ නුවර සේනානි ගමට පිවිසි බෝසතාණන් වහන්සේ භාවනා කිරීමට සුදුසු යැයි සිතා එහි නතර වූහ. පිණ්ඩපාත භෝජනයෙන් කල්ය වූ බෝසතාණන් වහන්සේ ක්‍රමයෙන් ආහාර ගැනීමේ වාර ගණන අඩු කළහ. දිනකට දෙවරක් ආහාර ගැනීම ටික කලකට පසුව එක් වේලකට අඩු කළහ. සිරුරට දුක් දීමෙන් සත්‍ය සොයා ගැනීම උන්වහන්සේගේ අභිප්‍රාය විය. දුෂ්කර ක්‍රියාව සම්බෝධිය ලැබීමට මඟ නොවේ යයි අවබෝධ කරගත් මහ බෝසතාණන් වහන්සේ එය අතහැර මැදුම් පිළිවෙත අනුගමනය කිරීමට පටන් ගත්හ.
සේනානි ගම සුජාතා සිටු දේවිය පිළිගැන්වූ කිරි පිඬු වැළඳීමෙන් පසුව ගයාවේ ඇසතු වෘක්ෂය වෙත ගිය බෝසතාණන් වහන්සේ එම රුක් මුල අසුනක් පනවා එහි වැඩහුන්හ. සඳරැස් දහරා විසුරුවා ලොව ගණදුර පළවා හැර තිබේ. මල්පලින් බර වුණු තුරු රතා පරිසරයේ සුන්දරත්වය සිය දහස් ගුණයෙන් වැඩි කරයි. අතුරන ලද වියනක් ලෙසින් දෙව්ලොවැසි දෙවියෝද බඹලොවැසි බ්‍රහ්මයෝද සාදු නාද දෙමින් අහසේ දර්ශනය වෙති. එදින රාත්‍රියෙහි පළමු යාමේ තමන් වහන්සේ පෙර ආත්මභාව පිළිබඳව දැනගැනීම නම් වූ පුබ්බේ නිවාසානුස්සති ඥානයද මැදියම සත්වයන්ගේ චුතවීම හා ඉපදීම සිදුවන අයුරු දැනගත හැකි චුතූපපාත ඥානයද පැසුළු යම්හිදී සියලු කෙලෙස් මුලින් උපුටා දැමීමෙන් ආසවක්ඛය ඥානයද පසක් කරමින් වෙසක් පුන් පොහෝ දින සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ දඹදිව ගයාවේ ශ්‍රී මහා බෝධි මූලයේදී සියලු මාරයින් පරාජය කොට අසම සම වූ සම්මා සම්බෝධිය ලදසේක. පුතේ දුවේ, සියලු අපහසුතාවයන් සියලු වේදනාවන් ඉවසා නොපසු බස්නා වීර්යෙන් ක්‍රියා කළ බෝසතාණන් වහන්සේට කිසිම අවස්ථාවක පසුබැසීමේ සිතිවිල්ලක් ඇති නොවීය. උත්සාහය ජය ළඟා කර දෙන බව බෝසතාණන් වහන්සේගේ චරිතේ මනාව ප්‍රත්‍යක්ෂ වන කරුණක් බව අපිත් සිතට ගත යුතුයි. ඔබ සැමට තෙරුවන් සරණයි. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි. කල්ප ගණනකින් අප නොදුටුවමුත් උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ. පරාජයෙන් අප අසරණ වූදා රැකවරණයි ඔබගේ සෙවණැල්ලේ. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි. නමට ඇස කඳුළු පුනන්නේ ඔබට පමණීමේ සිතිජ වලල්ලේ. සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ ඔබේ උතුම්
රැස් ගඟුලැල්ලේ නැති බැරි මොහොතක පිහිටට එන්නේ මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ දෙපළයි මේ ඔබේ විවේක කාලය. This is the time for your interval. මගේ සිත තැන්පත්ය 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 මගේ සිත පිවිතුරුය සංසුන්ය තැන්පත්ය මේ ඔබේ 4 වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 4th period. ආයුබෝවන් දුවේ පුතේ. අද අපට තියෙන පාඩම තමයි සිත පිරිසිදු කරගනිමු. පිටුව තමයි 17 වෙනි පිටුව. අපි දහම් පාසලේදී භාවනා ක්‍රම 3ක් පුරුදු වෙනවා. පුතාලා දන්නවද ඒ මොනවාද කියලා? පළවෙනි එක තමයි
ආනාපාන සති භාවනාව. දෙවෙනි එක මෛත්‍රී භාවනාව. තුන්වෙනි එක බුද්ධානුස්සති භාවනාව. පුතේ දැන් අපි භාවනාව කියන්නේ මොකක්ද කියලා බැලුවෝ. අපේ ඇඳුම් පැළඳුම්, ඇඳ ඇතිරිලි, මේස පුටු, කිලුටු විට ඒව පිරිසිදු කරගන්න එක එක විදි හොයාගන්නවා නේද? එතකොට අපි සිතේ කිලුටු ඉවත් කරගන්න තමයි භාවනාව යොදාගන්නේ. සිත අපිරිසිදු වුණාට පස්සේ තමයි නරක වචන කතා කරන්නේ, වැරදි වැඩ කරන්නේ, ඉක්මනින් කේන්ති යනවා, යාළුවොත් එක්ක රණ්ඩු කරනවා. ඊට පස්සේ අපේ හිත කිලුටු වුණාම සතුටක් නැති වෙලා යනවා. ගොඩක් නපුරු වෙනවා, විනෝදය නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි, මතු පිටින් පෙනෙන ලස්සනත් නැති වෙලා යනවා. භාවනාවෙන් කරන්නේ අපේ සිත පිරිසිදු කරන එකයි. හැමදාම භාවනා කරන ළමයි හැමදාම සතුටින් නිරෝගීව ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. එතකොට ඒ ළමයි කතා කරන්නේ හොඳ වචන, කරන්නේ හොඳ වැඩ. භාවනාව වඩන අය ගොඩක් නිරෝගී. එයාලගේ රුවත් ලස්සන වෙනවා. තව ඉස්කෝලවල දහම් පාසල් වල කියලා දෙන පාඩම් මෙහෙම හොඳට මතකෙත් හිටිනවා. ඊට පස්සේ පුතේ අපි භාවනා කරනකොට කලබල කරදර නැති, අනිත් අයගෙන් වෙන් වුණු නිහඬ පරිසරයක් තමයි තෝරගන්න ඕනේ. ආනාපාන සති භාවනාව සිත එක කර ගැනීම සඳහා අප පුහුණු කළ යුතු හොඳ භාවනාවක්. මෙය ආශ්වාස හා ප්‍රාශ්වාස පිළිබඳ භාවනාවක්. පුතාලට මතකද? එදා වප් මඟුල් උළෙල පැවති දිනේදී බෝසත් සිදුහත් කුමාරයා වැඩුවේද ආනාපාන සති භාවනාවයි. සිදුහත් බෝසතාණෝ සීල කෙලෙසුන් නසා බුද්ධත්වයට පත් වූ මොහොතේදී සිත එකඟ කර ගැනීම සඳහා උපකාර වූයේද මේ ආනාපාන සති භාවනාවයි. ආනාපාන සති භාවනාවේ අනුව හොඳ සිහියෙන් යුතුව හුස්ම ඉහළට ගැනීම සහ පහළට හෙලීම ගැන පමණක් සිත යොමු කොට සිහිය පවත්වා ගැනීමයි. එහෙනම් දැන් දුවේ පුතේ අපි ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු වෙමු. මේකේ ගෑනු ළමයින්ට භාවනා කරන විදියකුත්, පිරිමි ළමයින්ට භාවනා කරන්න පුළුවන් තව විදියකුත් තියෙනවා. පිරිමි දරුවන් භාවනා කරන්නේ බර්ධ පර්යංකයෙන්. පද්ද පර්යංකය කියලා කියන්නේ පාද දෙක නමාගෙන පිටිපතුල් දෙක කලව මත තබා හිඳගෙන වම් අත මත දකුණු අත දිග හැර වාඩි වෙන එකට තමයි බද්ධ පර්යංකය කියලා කියන්නේ. එතකොට ගැහැණු දරුවන්ට ඉතා පහසු ක්‍රමය තමයි අර්ධ පර්යංකය කියලා කියන්නේ. ඒ කියන්නේ දාන හිස්සිවල නමා පාදයකම එක් පස්සෙකට වන පරිද්දෙන් හිඳ ගැනීම තමයි අර්ධ පර්යංකය කියන්නේ. මේ භාවනාව කිරීමෙන් සිතේ පීඩාකාරී බව නැති කරගන්න පුළුවන්. නරක සිතුවිලි ඉවත් කරගන්න, බුද්ධි වර්ධනයටද මේ උදව් වෙනවා. මුලින් දැන් අපි භාවනා කරමු. භාවනා කරනකොට සිතුවිලි වලට එහෙ මෙහෙ යෑමට ඉඩ දෙන්න හොඳ නැහැ. හුස්ම ඉහළ පහළ දැමීම කෙරෙහි සිත යොමු කරගන්න ඕන. මේ භාවනාවේදී පියවර 3ක් පිළිබඳව අපේ පෙළපොතේ සඳහන් වෙනවා. අපි එහෙනම් මේ පියවර 3 මොනවාද කියලා බලමු. පළවෙනි පියවර තමයි සිහියෙන් යුතුව හුස්ම ගැනීම. සිහියෙන් යුතුව හුස්ම හෙලන්නත් ඕන. කිසියම් හේතුවක් නිසා සිත ඉවතට යනවා කියලා දැනුණොත් ආයත් හුස්ම ගැනීම හෙලීම වෙතට යොමු කරගන්න ඕන. මේක අපි විනාඩි 5ක් විතර කරන්න ඕන. දෙවෙනි පියවර තමයි දීර්ඝව හුස්ම ගන්න විට දීර්ඝව හුස්ම ගන්නා බව සිතමින් හුස්ම ගන්න. දීර්ඝව හුස්ම හෙලන විට දීර්ඝව හුස්ම හෙලන බව සිතමින් හුස්ම හෙලන්න ඕනේ. ඒකත් අපි විනාඩි 5ක් විතර කරන්න ඕන.
අපිට තවත් පියවරක් තියෙනවා. ඒක තමයි තුන්වෙනි පියවර. තුන්වෙනි පියවරෙන් මොකද්ද කරන්නේ කියලා බැලුවොත් කෙටිව හුස්ම ගන්න ඕන. කෙටිව හුස්ම ගැනීමෙන් සිතන්නත් ඕන. කෙටිව හුස්ම හෙළන විට කෙටිව හුස්ම හෙළමී සිතන්න. සිත වෙනසකට යා නොදී හුස්ම ගැනීම හෙළීම කෙරෙහි රඳවා තබා ගැනීම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. ඒක දීර්ඝ කාලයක් තිස්සේ හුරු පුරුදු වෙන්න ඕන. ඉතින් දුවේ පුතේ ඔයාලට තමන්ගේ නිවසේදී නින්දට යන්න කලින් හැමදාම විනාඩි 15ක් විතර මම අද මේ කියලා දුන්න ආනාපාන සති භාවනාව කරන්න බලන්න. ඔයාලට ලොකු වෙනසක් දැනේවි. ඉතින් පුතේ අදට තියෙන පාඩම අවසන් වෙනවා. ඊළඟ ඉරුදිනත් ලස්සන පාඩමකින් හමු වෙමු. පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබා දුන් ත්‍යාගයයි චණ්ඩ මාරුතයේ නොසිල් වෙන චින්තනය නිවහල් එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳය ඉවතලනු මිස මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබා දුන් ත්‍යාගයයි චණ්ඩ එරෙහිව ගයන්නට නම් ඒ මధుර හඬ කුමකටද මට කොළුව බිහිරිව සතුටු වනු මිස මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබා දුන් ත්‍යාගයයි චණ්ඩ මාරුතයේ නොසිල් වෙන චින්තනය නිවහල් මේ ඔබේ පස්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 5th period. ආයුබෝවන් බෝසත් දරුවනේ.
දහම් පාසලේ විෂය සමගාමී ක්‍රියාකාරකම් යටතේ සාරධර්ම හා ආකල්ප වර්ධනය කිරීමේ වැඩසටහන් සෑම ඉරිදාවකම අපගේ YouTube නාලිකාව ඔස්සේ ඉදිරිපත් කරන බව ආදරෙන් මතක් කරන අතර මෙම අවස්ථාවෙන් විපුල ප්‍රයෝජන ගන්නා ලෙස සඳහන් කරමි. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙලා එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා කෝප වුවත් රජමැති දුන් ගත නොහෙනා මොකද මනා ශිල්පයමයි මතු රැකෙනා. තෙරුවන් සරණයි බෝසත් දුවේ පුතේ. මම මේ ගායනා කළේ වදන් කවි පොතේ එන ඉතාමත් වැදගත් වටිනා කවියක්. මේ කවිය දුවල පුතාලා ඉගෙනගෙන වගේම අහලා ඇති. අද මම මේ කවිය තෝරගත්තේ මම අද පුතාලා දුවලා එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉගෙනීමේ වටිනාකම ගැන වගේම සාර ධර්මවල වටිනාකම ගැන. ඉතින් මේ මාතෘකාවෙන් කතා කරනකොට අපිට ගොඩාක්ම වැදගත් අපිට ගොඩාක්ම අවශ්‍ය වෙන කවියක් තමයි මම මේ ගායනා කළේ. හරි. අපි ඉස්සෙල්ලම බලමු මේ කවියේ තේරුම මොකක්ද කියලා. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා. සොර සතුරන්ට කොහේ තිබ්බත් මේ දෙය ගන්න බෑ. එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා. මහා ගම් වතුරකට ගහගෙන ගිහිල්ලා විනාශ වෙන්නේ නැහැ. විනාශ කරන්න බෑ. කෝප වුවත් රජමැතිඳුන් ගත නොහෙනා. රජවරු කොච්චර කෝප වුණත් මේ කියන දේ ගන්න බෑ. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. අපි ඉගෙනගත්තු දෙයක් තමයි අපිට ඉතුරු වෙන්නේ. දැන් අපි මෙහෙම කියනවට වඩා ලේසි මම මෙහෙම කියන්නම්. දුවේ පුතේ අපි ගාව ගොඩාක් වටිනා දේවල් තියෙනවා. අපි ගාව ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල් මේ වගේ ගොඩාක් වටිනා දේවල් තියෙනවා. ඉතින් මේ කියන වටිනා දේවල් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ හොර හතුරන්ට ගන්න පුළුවන්. ගම් වතුර, ඒ වගේම නාය, භූමිකම්පා වගේ ස්වභාවික ආපදා වලින් විනාශ වෙන්න පුළුවන්. රජවරුන්ට මැති ඇමතිවරුන්ට ඒ දේවල් අපිට නැති කරන්න පුළුවන්. ඒ වුණාට අපි ගාව තියෙන අධ්‍යාපනය, අපි ගාව තියෙන උගත්කම මේ කිසිම දෙයකින් විනාශ කරන්න බෑ. අපි ගාව කොච්චර සල්ලි නැති වුණත්, ඉන්න තැනක් නැති වුණත්, යන්න වාහනයක් නැති වුණත්, ඒ වගේම ඒවා කොච්චර විනාශ වෙලා ගියා වුණත් අපි ගාව තියෙන උගත්කම නැති වෙන්නේ නැහැ. ඒක විනාශ කරන්න බෑ. ඉතින් ඒක නිසා උගත්කම කියන්නේ අපිට ගොඩාක් වටිනා, ගොඩාක් වැදගත් දෙයක්. ඉතින් අපි මව්කුස පිළිසිඳගත්තු දවසේ ඉඳලම ඉගෙන ගන්නවා කිව්වොත් මං හිතන්නේ මං හරි. ඒ වගේම තමයි අපිට ඉගෙන ගන්න එක කවදාවත් නතර කරන්න බෑ. අපි මැරෙනකම්ම අපි ඉගෙන ගන්නවා. මව්කුස තුල පිළිසිඳගත්තු දවසේ ඉඳලා මැරෙන දවස වෙනකම්ම අපි ඉගෙන ගන්නවා. ඉතින් මොනවද අපි ඉගෙන ගන්න එහෙම? දැන් දුවල පුතාලා පාසල් ගිහිල්ලා, දහම් පාසල් ගිහිල්ලා විවිධ දේවල් ඉගෙන ගන්නවා. දුවල පුතාලා ගණිතය, විද්‍යාව, පරිසරය, ඒ වගේම මව්බස වගේ විෂයන් ඉගෙන ගන්නවා. ඒ වගේම තව සිරිත් විරිත්, කළ යුතු නොකළ යුතු දේවල් මේ වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඇයි අපි එහෙම දේවල් ඉගෙන ගන්නෙ? ඇයි අපි ගණිතය ඉගෙන ගන්නෙ? ඇයි අපි පරිසරය ඉගෙන ගන්නෙ? ඇයි මව්බස ඉගෙන ගන්නෙ? එහෙම නැත්නම් ඇයි හොඳ සිරිත් විරිත් ඉගෙන ගන්නෙ? අපි මේ දේවල් ඉගෙන ගන්නෙ මේ හැම දෙයක්ම අපේ ජීවිතයට ඕනේ. මේ හැම දෙයක්ම අපේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන නිසා. ඉතින් මං කියවනේ අපි පාසලේදී විවිධ විෂයන් ඉගෙන ගන්නවා. ඉස්සෙල්ලා කිව්වා වගේම ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල මේ විවිධ වෙච්ච විෂයන් ඉගෙන ගන්නවා. ඉතින් මේ විෂයන් වලින් වෙන්නේ පුතේ අපේ බුද්ධිය වැඩි කරනවා. නැත්නම් අපේ මොළය තව තවත් වර්ධනය කරනවා. අලුත් දේවල් අපේ මොළයට එකතු වෙනවා.
ඉතින් මේ විදිහට අලුත් දේවල් අපිට එකතු වුණාට පස්සේ අපි වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, නැත්නම් නීතිඥයෙක්, එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක්, මේ ඕනෑම වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඉගෙන ගත්තොත් විතරයි, අපි හොඳට අධ්‍යාපනය ලැබුවොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ අර ඉස්සෙල්ලා මං කියපු විදිහේ වැදගත් වෘත්තීන් වලට ඇතුල් වෙන්න. ඉතින් අපි ඉගෙන ගත්තාම විතරක් ඇතිද? ඒ කියන්නේ අපි ගුරුවරයෙක් වුණාම විතරක් ඇතිද? අපි වෛද්‍යවරයෙක් වුණාම විතරක් ඇතිද? ඉංජිනේරුවරයෙක් වුණාම විතරක් ඇතිද? නැහැ දුවේ පුතේ. අපි අධ්‍යාපනය ලබන්න ඕනේ වෘත්තිකයෙක් විතරක් වෙන්න නෙවෙයි. අපි යහපත් හොඳ පෞරුෂයක් තියෙන මිනිසෙක් වෙන්න තමයි අධ්‍යාපනය ලබන්න ඕනේ. දුවල පුතාලගේ අම්මලා කියනවා ඇති හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එන්න කියලා ලොකු වුණා. ඔව් අනිවාර්යයෙන්ම ඉගෙනගෙන හොඳ තැනකට එන්න ඕනේ. එතකොට මේ කියන හොඳ තැන මොකද්ද? සල්ලි වලින් විතරක් අපි ඉදිරියට ගිහිල්ලා මදි. අපි ඊට වඩා ඉදිරියට යන්න ඕනේ. එනට වර්තමානයේදී අපිට දකින්න තියෙන ගොඩක් වෙලාවල් වලට මිල මුදල් අතින් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. දැනුම අතින් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ඒ වුණාට ගොඩක් පුද්ගලයන්ගේ හිස්තැන් තියෙනවා. මම මෙතන හිස්තැන් කියලා කිව්වේ ගොඩක් අයගේ හදවතක් නැහැ. දැන් ඉස්සර කාලෙත් එක්ක ගත්තොත් ඉස්සර කාලෙට වඩා දැන් ඉන්න මිනිස්සු ගාව ඉගෙනීමට ආශාව තියෙනවා. ඒ කියන්නේ ලියන්න කියවන්න ගොඩාක් හැකියාවක් තියෙනවා. ඒ ලියවීමේ කියවීමේ හැකියාව තිබ්බට ඉස්සර මිනිස්සුත් එක්ක බලනකොට දැන් සමාජයේ ඉන්න මිනිස්සු ළඟ සාර ධර්ම ගොඩක් පිරිහිලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. මම එහෙම කියන්නේ දැන් ඉස්සෙල්ලා මම පුතාලට කිව්වා වගේ ගොඩාක් වෛද්‍යවරු, ඒ වගේම ඉංජිනේරුවරු, නීතිඥවරු මේ වගේ කියන වැදගත් රස්සාවල් කරන ගොඩක් පුද්ගලයෝ ඉන්නවා අතීතයටත් වඩා. ඒ වුණාට මෙයාලා ඒ ඉන්න අයගේ අපිට දකින්න පුළුවන් ගොඩක් වෙලාවට මොලේ විතරක් සංවර්ධනය වෙලා ඒගොල්ලෝ වැදගත් තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක හරි. ඒ වුණාට ඒගොල්ලන්ගේ ගාව තිබ්බ හොඳ ගතිගුණ ඒ දේවල් නැති වෙලා තියෙනවා. මම එහෙම කියන්නේ අපි ඉස්සර කාලෙට වඩා දැන් කාලේ ගොඩක් මහලු නිවාස තියෙනවා. ගොඩක් ළමා නිවාස තියෙනවා. ඒ වගේම සිද්ධ නොවිය යුතු දේවල් රැකියාවල් කරන ගොඩාක් වැරදි දේවල් කරන. කියන්නේ හොරකම් කරන එක, මිනී මරණ එක, ඔය වගේ විවිධ අපචාර කරන දේවල් ඒවා ගොඩාක් දැන් සමාජයේ තියෙනවා. ඉතින් මේ දේවල් නැති වෙන්න නම් අපිට කරන්න තියෙන්නේ හොඳ අධ්‍යාපනයක් ලබන එක. හැබැයි අධ්‍යාපනය ලබනවා කියලා මම මෙතනින් අදහස් කරන්නේ පොතේ දැනුම විතරක් ලබාගෙන මොලය වැඩි කරගන්න එක නන් නෙවෙයි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපිට ගොඩාක්ම දකින්න තියෙන මේ වගේ රොබෝවරු මොලේ විතරයි වර්ධනය වෙලා තියෙන්නේ. හැබැයි හදවතක් නැහැ. එහෙම වෙලා බෑ. අපේ අධ්‍යාපනය තුලින් අපේ මොලය වගේම අපේ හදවතත් සංවර්ධනය කරගන්න ඕනේ. ඉතින් ඒකට තමයි අපිට දුවල පුතාලට පාසලේදී දහම් පාසලේදී අධ්‍යාපනය ලබා දෙනකොට පොතපතේ දැනුම විතරක් නෙමෙයි සාර ධර්ම ගැන වුණත් ඒ දැනුම ලබා දෙන්නේ පුද්ගලයෙක් හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් වෙන්න නම් ඒ පුද්ගලයා තුළ දැනුම වගේම සාර ධර්මත් තියෙන්න ඕනේ නිසා. ඉතින් දුවේ පුතේ දැන් ඉස්සර කාලෙත් එක්ක ගත්තොත් වර්තමාන කාලයේ අධ්‍යාපනය ගොඩාක් දැන් ඉස්සරහෙන් ඉන්නවා. ඒ වුණාට අපිට බෑ ඒ කාලේ තිබ්බ හොඳ දේවල් නැති කරගන්න. හොඳ දේවල් නැති කරගෙන වෙන නරක දේවල් වෙන අනවශ්‍ය දේවල් එකතු කරගන්න අපිට බෑ. අපි කරන්න ඕනේ අතීතයේ තිබ්බ හොඳ දේවල් තවත් වැඩි කරගෙන අපි ගාව තියෙන දේවල් වැඩි කරගන්න එක. අපි ගාව තියෙන දේවල් දියුණු කරගන්න එක. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳ පෞරුෂයක් තියෙන හොඳ වැදගත් පුද්ගලයෙක් වෙන්න. ඉතින් දුවේ පුතේ මේ කවියටත් අහුම්කම් දෙන්නකෝ. පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණනන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු
නිකතරු රැසින් එලෙසට නොම වේදුරු. ඉතින් මේ කවියේ තියෙන්නේ අලගියවන්න මුඛවැටිතුමා විසින් රචනා කරපු සුභාෂිතය කියන ග්‍රන්ථයේ. මේ කවිය දුවල පුතාලා දහම් පාසලේදී වගේම පාසලේදී ඉගෙනගෙන තියෙනවා. මොකක්ද ඉතින් මේ කවියෙන් කියන්නේ? පින්මද පුතුන් 100ක් ලදුවත් නිසරු. හොඳ ගතිගුණ නැති පුද්ගලයෝ පුතුන් 100ක් හිටියත් වැඩක් නැහැ. ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු. හොඳට ඉගෙනගත්තු හොඳ ගුණධර්ම තියෙන එක පුතෙක් හිටියාම ඇති. ඒ කොහොමද කියනවා නම් පොය දවසට මුළු ලෝකෙම ආලෝකවත් කරන චන්ද්‍රයාගෙන් කිසිම අඩුවක් නැතුව මුළු ලෝකෙටම ආලෝකය ලබා දෙනවා. ඒ වුණාට අහසේ තරු දහස් ගාණක් පායලා තිබ්බත් අර එකම එක චන්ද්‍රයාගෙන් ලැබෙන ආලෝකය අර තරු දහස් ගාණෙන් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් අපිත් වෙන්න ඕනේ අර හඳ වගේ. ඒ කියන්නේ මුළු ලෝකෙටම ආලෝකය දෙන්න පුළුවන් කෙනෙක් තමයි අපි වෙන්න ඕනේ. ඉතින් එහෙම ආලෝකවත් වෙන්න, ආලෝක කරන්න පුළුවන් චන්ද්‍රයක් වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ? අපි ඒ වගේ චන්ද්‍රයෙක් වෙන්න නම් අපි හොඳට ඉගෙනගෙන අපි ගාව තියෙන හොඳ ගතිගුණ, අපි ගාව තියෙන හොඳ සාර ධර්ම වර්ධනය කරගන්න ඕනේ. ඉතින් දුවේ පුතේ අපි ගාවේ තියෙන සාර ධර්ම, ඒ ගතිගුණ වර්ධනය කරගන්න අපිට උදව් උපකාර කරනවා අපේ සාහිත්‍ය ග්‍රන්ථ. අපේ තියෙනවා සුභාෂිතය, ධම්මපදය, සිරිත් මල් දම, ලෝවැඩ සංගරාව මේ වගේ සාහිත්‍ය ග්‍රන්ථ ගොඩාක් අපේ සාහිත්‍යයේ තියෙනවා. ඉතින් මේ සාහිත්‍ය ග්‍රන්ථ වලින් අපිට පුළුවන් අපේ තුල තියෙන සාර ධර්ම වර්ධනය කරගන්න. ඉතින් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක ඒ සාහිත්‍ය ග්‍රන්ථවල තියෙන උපදේශ වලින් පුතාලගේ තියෙන ආකල්ප දියුණු කරගන්නේ කොහොමද, සාර ධර්ම දියුණු කරගන්නේ කොහොමද කියලා කතා කරන්න. ඉතින් අදට අපි මේ සාකච්ඡාව නවත්තනවා. එතකොට මම දුවල පුතාලගෙන් ඉල්ලන්නේ දුවල පුතාලා මුළු ලෝකෙම ආලෝකවත් කරන චන්ද්‍රයෙක් වෙන්න කියලා. තෙරුවන් සරණයි. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්‍යක්ක භූතානම් පාපග්ඝා නිවාන පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපද්දවේ නක්ඛත්‍යක්ක භූතානම් පාපග්ඝා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපද්දවේ නක්ඛත්‍යක්ක භූතානම් පාපග්ඝා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපද්දවේ.
අද දිනයේ පාසල් අධ්‍යයන කටයුතු වල නිමාව. Now it's time to close the today's studies. අතු පිටි නැමි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ තැන්නක් පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින්
ගැන නවතෝතැන්න අතු විදි නැවී නැවී සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා බෝ අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝතැන්න බන කියන්න නුවන ලැබෙනවා පැලක් අයිනෙ කල් ගෙවන්න දැනුම ලැබෙනවා රටක් මැද්දෙ බන කියන්න නුවන ලැබෙනවා පැලක් අයිනෙ කල් ගෙවන්න දැනුම ලැබෙනවා මෙතන දහම් පාසලක් හෙළ සිරිතට මුල් තැන දෙන නවතෝතැන්න අතු විදි නැවී නැවී සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කර